ආයුබෝවන් දරුවනි. පළමු පාඩමේ තවත් අලුත් කොටසක් එක්ක තමයි අද දුවල පුතාලා සම්බන්ධ වෙන්නේ. ඉතින් පළමු පාඩමේ 4 වෙනි ඒකකයේ 4 වෙනි කොටස. දැන් අපි ඒකක 3ක් අවසන් කරලා ඉන්නේ. එහෙනම් 4 වෙනි කොටස පරිගණක පද්ධතියක මූලික සංරචක සහ වර්ගීකරණය. නමුත් අපි දැනගත්ත පරිගණක පද්ධතියක් කියන්නේ මොකක්ද? පරිගණක පද්ධතියක අරමුණ මොකක්ද? අපි අවසාන ඒකකයෙන් කතා කරා පරිගණක පද්ධතියක අරමුණක් කියලා කියන්නේ මේ පරිගණකයේ ප්‍රතිදානය ලබා දීම. දත්ත තොරතුරු බවට පත් කරලීම තමයි පරිගණක පද්ධතියක අරමුණ. දැන් මෙවැනි පරිගණක පද්ධතියක මූලික සංරචක මොනවද? මතකද පුතේ අපි කතා කරා පරිගණක පද්ධතියක අරමුණ ඉටු කර ගැනීමට එම පද්ධතිය තුල ඇති උපාංග අන්තර් සම්බන්ධීකරණයක් සිද්ධ වෙනවා කියලා සංරචක ටික. මම පැහැදිලි කරා මතක ඇති දරුවන්ට මොනවද මේ සංරචක කියන්නේ කියලා. එහෙනම් අපි 4 වෙනි ඒකකෙන් කතා කරනවා අන්න ඒ මූලික සංරචක මොනවද? එහෙමනම් අපි යමු පාඩමට. මෙන්න පරිගණක පද්ධතියක මූලික සංරචක. පරිගණකයට සම්බන්ධව පරිගණකයක් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන්. දැන් පරිගණකයක් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෝ ඉන්නවනේ. පුද්ගලයන්, උපකරණ සහ ඒ තුල තැන්පත් කර ඇති වැඩසටහන් සියල්ල පරිගණක පද්ධතියක් යනුවෙන් හැඳින්වේ. පරිගණක පද්ධතියක පවත්නා මෙම සංරචක පහත අයුරෙන් කොටස් තුනකට බෙදා දක්වනු ලබයි. ආයි බලාගන්න. පරිගණකයක් සම්බන්ධව කටයුතු කරන ලබන පුද්ගලයන්, උපකරණ, ඒ තුල තැන්පත් කර ඇති වැඩසටහන්. පරිගණක පද්ධතියක් ඇතුලේ අපිට softwares වගේ දේවල් තියෙනවනේ. ඒවා. මේ සියල්ලම පරිගණක පද්ධතියක් කියලායි අපි කියන්නේ. බලන්න දෘඩාංග, මුදුකාංග, ජීවාංග. එතකොට දෘඩාංග කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කොටස්. මුදුකාංග කියන්නේ දෘඩාංග පාලනය කිරීමට අපි දාලා තියෙන softwares විදිහට මුදුකාංග විදිහට අපි ගන්නවා. ජීවාංග කියන්නේ මේ දේවල් හසුරවන ජීවියා අපි. මිනිසුන්, පුද්ගලයන්. එහෙනම් මෙන්න මේ තුන් දෙනාගේ එකතුව. මේ තුන් දෙනාව ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් පරිගණක පද්ධතියක් කියලා. පරිගණක පද්ධතියක් ලෙස හඳුන්වනවා. එහෙනම් මේ තියෙන්නේ අන්න ඒ පද්ධතියේ සංරචක තුන. දෘඩාංග, මුදුකාංග, ජීවාංග, හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ලයිව්වෙයාර්. එහෙනම් අපි මෙන්න මේ තුන් දෙනා ගැනයි කතා කරන්න යන්නේ. මෙතන අපිට හතරවෙනියා විදිහට ගන්න පුළුවන් ස්ථීරාංග කියලා જાතියක් තියෙනවා. ස්ථීරාංග. හරිද? අපි ෆර්ම්වෙයාර් කියලා කියනවා ඒවට. නමුත් අපි ඒ කොටස මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. මෙතනදී පද්ධතියට අපි අදාළව මේ තුන් දෙනාම තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ දෘඩාංග කියන්නේ කියලා. දැන් දරුවන්ට මතක ඇති මම කලින් කොටස්වලදී මේ ගැන පැහැදිලි කිරීමක් කරා. අපි අන්තර් සම්බන්ධීකරණයක් සහිතව මෙන්න මේ කියන සංරචකයන් එකිනෙක සම්බන්ධ වෙනවා කියලා. බලන්න පුතේ. පරිගණකයට සම්බන්ධව එමෙන්න පියවියසට පෙනෙන. හොඳට බලන්න. පියවියසට පේනවනේ මේ හැමදේම. පියවියසට පෙනෙන භෞතික වතින් ස්පර්ශ කරන්න පුළුවන්. අන්න මේවා දැන් භෞතිකව අතින් අල්ලන්න පුළුවන්. මේ දැන් පරිගණකය තුල තියෙන දේවල් අතින් අල්ලන්න පුළුවන් නේ. එහෙනම් මේ දෘඩාංග කියලා කියන්නේ පියවියසට පේන භෞතිකව අතින් ස්පර්ශ කරන්න පුළුවන් සියලුම කොටස් දෘඩාංග නමින් හැඳින්වේ. මතක තියාගන්න ලේසි නේද? පියවියසට පේන අතින් ස්පර්ශ කරන්න පුළුවන් සියලුම කොටස් දෘඩාංග විදිහට අපි හඳුන්වනවා. පරිගණක තිරය, ඒ කියන්නේ මොනිටර් එක, මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, මධ්‍ය සැකසුම් ඒකකය මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. දැන් පුතේ ඔබ දන්නවනේ පරිගණකයක් කිව්වහම කීබෝඩ් එක, මවුස් එක, මොනිටර් එක නේද, CPU මේ ඔක්කොම අතින් අල්ලන්න පුළුවන්. ස්පීකර්, printers, scanners ඒ වගේම තමයි මම මේ රූප සටහනක් දාලා තියෙනවා. දැන් ඒ මං කිව්ව දේවල් නම් ඔබ භෞතිකව දැකලා තියෙන දේවල් නේ පුතේ. දැන් මේ තියෙන්නේ පරිගණකයක් ඇතුලේ තියෙන කොටස් ටික. බලන්න. CPU heat sink එක. ඔබ දන්නා CPU එක කියන්නේ මෙන්න මෙතන තියෙනවා CPU එක. මේ CPU එක කූල් කරන්න තමයි heat sink එක යොදාගන්නේ. එතකොට මේ hard disk එක, optical drive එක, CDs දාන, ඔන්න RAM එකක් තියෙනවා. ඒ වගේම motherboard එක, power supply එක, system cooling fans, floppy drivers. දැන් නම් අපිට floppy drivers හම්බ වෙන්නේ නැහැ. මේ කියන CPU එක තුල තමයි මේකෙන උපාංග තියෙන්නේ. දැන් පුතේ මේවත් අතින් අල්ලන්න පුළුවන්. භෞතිකව දකින්න පුළුවන්. අන්න හાર્ඩ්වෙයාර් කොටස්. එතකොට මේ හાર્ඩ්වෙයාර් කොටස් ඔක්කොම එකතු කරපු මේ CPU එකට අපි කැබිනට් එකක් කියලා කියනවා. මේ කැබිනට් එක තුල තමයි මේ සියලුම දේවල් අපි ලස්සනට පිළිවෙලකට අහුරලා කරලා තියෙන්නේ. එතකොට මේ මුළු ඒකකේම අපි CPU එකක් කියලා කියනවා.
නම් මේ CPU එක ඇතුලේ තියෙන කොටස් පවා අතින් අල්ලන්න පුළුවන් දෘඩාංග කොටස්. එතකොට CPU එක මොනිටර් එක කීබෝඩ් එක මවුස් එක ගත්තත් මේ සියලුම දේවල් දෘඩාංග කොටස් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මම හිතනවා මේ ගැන හොඳ අවබෝධයක් ICT කරන දරුවන්ට තියෙනවා. මේ කොටස් පිළිබඳ අපි විශාල වශයෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද උසස් පෙළට අපි පරිගණක ගැන කතා කරනකොට උසස් පෙළ දරුවන්ට පරිගණකයක් තුළ ඇති දෘඩාංග කොටස් මොනවද කියලා වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි යමු ඉදිරියට. දැන් දෘඩාංග සංරචක වර්ගීකරණය කරනකොට දැන් මේ මම කතා කරපු දෘඩාංග විශාල ප්‍රමාණයක් තියෙනවනේ මේ දෘඩාංග. මෙන්න මේ දෘඩාංග අපි වර්ගීකරණය කරනවා ප්‍රධාන කොටස් 5කට. ඒක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න හදන්නේ. බලන්න දෘඩාංග සංරචක වර්ගීකරණය පරිගණකයකට සම්බන්ධ කර ඇති දෘඩාංග දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා දක්වන දායකත්වය අනුව වර්ගීකරණය කරනු ලබයි. මතක තියාගන්න ඒ වර්ගීකරණය සිද්ධ කරන්නේ දත්ත සැකසීමට මෙන්න දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා දක්වන දායකත්වය අනුව. හැම දෘඩාංගයක්ම එකම විදිහට දත්ත සැකසීමේ ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. එනිසා එම වර්ගීකරණය පහත අයුරින් හඳුනා ගන්න පුළුවන්. හරි. මෙතන එම වර්ගීකරණය එක කොටසක් විතරයි තියෙන්නේ. ආදානුපක්‍රම. අනිත් input devices, output devices. ඔබට output devices ටික දකින්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පරිගණක ඒකකයේ අභ්‍යන්තරයේ තියෙන දෘඩාංග ගැන නැත්නම් පරිගණක ඇතුලේ තියෙන කොටස් ටික මේ විදිහට අපිට ප්‍රධාන කොටස් වලට බෙදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරන්න හදන්නේ මෙන්න මේ කියන කොටස්. මම මේක කතා කරන්න කලින් මෙන්න මේ විදිහට පොඩි කෙටි සටහනක් ඔයාලට දෙන්නම් දරුවනි. දෘඩාංග අපි ගත්තොත් hardware අපිට බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට. දෘඩාංග අපි බෙදනවා input device විදිහට. right input. ඒ කියන්නේ ආදාන පරිගණකයට දත්ත ඇතුල් කරන උපාංග. උදාහරණයක් කීබෝඩ් එක, මවුස් එක, ස්කෑනර් එක, මයික් එක මේ වගේ දේවල් වලින් පරිගණකය තුළට දත්ත අපි ඇතුල් කරනවා. ඊට පස්සේ පරිගණකයෙන් දත්ත එළියට එන උපාංග output device ප්‍රතිදාන. මොනවද මේ? printer එක, speakers, monitor එක දත්ත තොරතුරු එළියට ප්‍රතිදානය කරන දේවල්. ඊට පස්සේ මේ දේවල් වල තියෙනවා මේ දේවල් දැන් පරිගණකයකට ලබා දෙන දත්ත තොරතුරු තැන්පත් කරන්න memory devices මතක උපාංග memory devices hard disk එක RAM එක memory chips මේවා තමයි පුතේ මේ ගොඩට ගන්න. ඊට පස්සේ තියෙනවා control unit එක අපි කියනවා දත්ත සැකසුම් උපාංග. දැන් CPU එක අයිති වෙන්නේ මේ කොටසට control unit වලට නේද? CPU එක ALU එක මේ දෙන කොටස් ටික තමයි මෙතෙන්ට අයිති වෙන්නේ. දැන් මෙතනින් පස්සේ අවසානයේදී එනවා පුතේ sannivedana උපාංග communication devices communication sannivedana උපාංග. එහෙනම් මම මේ නිකන් පොඩි පැහැදිලි කිරීමක් කරේ ඔයාලට පැහැදිලි වෙන්න. hardware කොටස් අපිට මේ විදිහට කොටස් 5කට බෙදන්න පුළුවන්. input device, output device, memory devices, control devices, communication devices කියලා ප්‍රධාන කොටස් 5කට. සිංහලෙන් අපි කතා කරමු ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, පාලන හා සැකසුම් උපාංග, ඒ වගේම මතක උපාංග, sannivedana උපාංග. මෙන්න මේ ගොඩට අපි මේ දකින PVSෙන් දකින භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් මේ දෘඩාංග මේ කොටස් 5ට බෙදන්න පුළුවන් පුතේ. දැන් අපි sannivedana උපාංග ගැන කතා කරොත් එහෙම රවුටර් එක, මොඩම් එක, ඩොන්ගල් එක. දැන් මේ දේවල්නේ අපි අන්තර්ජාලයට භාවිතා කරන දේවල් sannivedana උපාංග. හරිද? ඒතර මේවට අපි ගොඩාක් මේ වගේ sannivedana උපාංග තියෙනවා. අපි 6 වෙනි පාඩමේදී ඒවා කතා කරනවානේ. අපිට network switch එක ගන්න පුළුවන්, network hub එක, repeaters මේ වගේ දේවල් පවා sannivedana උපාංග විදිහට අපි ගන්න. එතකොට මතක උපාංග මම පැහැදිලි කරා. එතකොට CPU එක අපිට දත්ත සැකසුම් උපාංගයක් විදිහට ගන්න පුළුවන්. input output devices අපි සාමාන්‍යයෙන් නිතර දෙවේලේ දකින්නේම විදිහට අපිට යොදා ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න දැන් අපි කතා කරනවා එහි පළමු කොටස වෙන ආදාන උපාංග ගැන. බලන්න පුතේ මොනවද මේ ආදාන උපාංග කියන්නේ? දත්ත සහ උපදෙස් පරිගණකයට ඇතුළත් කිරීමට භාවිතා කරන සියලුම දෘඩාංග ආදාන උපක්‍රම ලෙස හඳුන්වනවා. මේ තියෙන පුතේ අන්න ඒ දේවල්. බලන්න යතුරු පුවරුව කීබෝඩ් එක. කීබෝඩ් එකක් හැමෝම දන්නවනේ. එහෙනම් යතුරු පුවරුවකින් අපිට කරන්න තියෙන්නේ දත්ත. අපි දන්නවා අක්ෂර, සංකේත,
අංක වගේ දේවල් පරිගණකයක් තුළට අපිට ඇතුල් කරන්න පුළුවන්. ඩිජිටල් කැමරාව. දැන් අපි දන්නවා කැමරාවකින් ෆොටෝස් ගත්තහම ඒක ඩිජිටල් විදිහට පරිගණකයක් තුළට ආදානය වෙනවා. දැන් පුතේ ඒක මතක තියාගන්න ඩිජිටල් කැමරාවක් විතරයි එහෙම කරන්න පුළුවන්. මොකද සේයා පටල කැමරා තියෙනවනේ රීල් ඒවා. දැන් රීල් කැමරාවකින් ගන්න ෆොටෝ එකක් අපිට ඍජුවම පරිගණකයකට ආදානය කරන්න බෑ. එතකොට ඩිජිටල් කැමරාවකින් ගන්න ෆොටෝ එකක් තමයි අපිට ඍජුවම පරිගණකයට ආදානය කරන්න පුළුවන්. බාකෝඩ් රීඩ් එක අපි කියනවා තීරුකේත කියවනේ කියලා. බාකෝඩ් රීඩ් එකක් හැමෝම දැකලා තියෙන සුපිරි වෙළඳ සැලවල් වලට ගියාට පස්සේ භාණ්ඩ මිලදී ගන්නකොට දැකලා තියෙනවද රතු පාට ලයිට් එකක් එක්ක ප්‍රොඩක්ට් එකට මෙහෙම ස්කෑන් කරන්න අල්ලනවා. බාකෝඩ් රීඩ් එකක්. එතකොට මේ බාකෝඩ් රීඩ් එකේ තුල තැම්පත් කරලා තියෙන පුතේ අංකයක්. මේ අංකයට අදාළ ප්‍රොඩක්ට් එක පරිගණකයේ තුල ගබඩා කරලා තියෙනවා. එතකොට බාකෝඩ් රීඩ් එකේදී කරන්නේ අර ප්‍රොඩක්ට් එකේ අංකය කීබෝඩ් එකකින් එන්ටර් කරනවා වෙනුවට අර රීඩර් එක විසින් කියවලා ඒ අංකය වේගයෙන් පරිගණකයට ලබා ගන්නවා. එතකොට එතනදි සිද්ධ වෙන්නේ කාලය ඉතුරු වීමක්. මොකද අපි අර අංකය ටයිප් කරනකොට වරදින්න පුළුවන්. හරිද? නිවැරදි අංකේ නෙවෙයි ටයිප් කරන්නේ. එතකොට අපි හරි ප්‍රොඩක්ට් එක නෙවෙයි ඉන්සර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක් ඒ වගේම කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් ටික විසඳන්න පුළුවන් බාකෝඩ් වගේ යන්ත්‍රයකින්. එහෙනම් බාකෝඩ් රීඩර් එක කියන්නේ අර ප්‍රොඩක්ට් එකේ තියෙන ඒ අංකය පරිගණකයට ඇතුල් කරන උපකරණය බාකෝඩ් රීඩර් එක. ඊට පස්සේ එනවා ග්‍රැෆික් ටේබල් එක. දැන් ග්‍රැෆික් ටේබල් කියලා කියන්නේ අපි දන්නවා දැන් ඔබ මේ දකින්නෙත් ග්‍රැෆික් බෝඩ් එකක්. රයිට්. එතකොට ග්‍රැෆික් ටේබල් වගේ දේවල් තියෙනවා. අපිට චිත්‍ර වගේ දේවල් අදිනකොට මේ ග්‍රැෆික් ටැබ්ලට්, ග්‍රැෆික් ටේබල් වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඒකත් පරිගණකයක් වගේම තමයි. කිසිම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. එකම වෙනස තමයි මේ වගේ පෑනකින් තමයි පුතේ අපි ඒකට දත්ත ආදානය කරන්නේ. ඉතින් ග්‍රැෆික් ටේබල් එක. ඊට පස්සේ ට්‍රැක් බෝල් එක. ට්‍රැක් බෝල් කියලා ඉස්සර කාලේ භාවිතා කරා පුතේ. ඒකත් මවුස් එකක් වගේම තමයි බෝලයක් තියෙන්නේ. ඒ බෝලය මේක භාවිතා කරනවා CCTV කැමරාවල් දැන් අර හරවන්න පුළුවන් ඒවට. ඒ වගේම ගුවන් යානා පාලනය කරනකොට අපි virtually ඒ ගුවන් යානා හරවන්න කරන්න ඒ බෝලේ ඇගිල්ලෙන් අපිට කරකවන්න පුළුවන්. ඔබ හිතන්නකෝ දැන් මෙහෙම බෝලයක් තියෙනවා. මේක මෙහෙම අපිට ස්පර්ශ කරනකොට ඒ බෝලය හැරෙන පැත්තට අදාළ දත්තේ පරිගණකයට ගමන් කරනවා ට්‍රැක් බෝල්. දැන් ඕකම දිනු අවස්ථාවක් නේ මවුස් එක. දැන් ඉස්සර මවුස් වල යට බෝලයක් තිබුණානේ. ඔය බෝලෙන් සිදුවෙච්ච ක්‍රියාකාරකම්ම තමයි දැන් විශාල බෝලයක් විදිහට අරගෙන අපි කරන්නේ. ඔය ගොඩක් වෙලාවට පරිගණක ඉංජිනේර්ස්ලා මේ වගේ දේවල් විවිධාකාර දේවල් වලට භාවිතා කරනවා. ට්‍රැක් බෝල් එක. එතකොට මවුස් එකේ මවුස් එක. ඔබ දන්නවා මවුස් එක කියන්නේ දැන් මවුස් එකෙත් අපිට වර්ග තියෙනවා. මම කලින් කිව්වා වගේ අර මවුස් එකේ මවුස් බෝල් එක තියෙන මවුස් එක තිබ්බා. දැන් තියෙන ඔප්ටිකල් මවුස්. ඒ කියන්නේ ලේසර් එකකින් තමයි අපි දන්නවා රතු පාට ලයිට් එලියක් පතිත වෙලා ඒක තමයි මවුස් එක විදිහට අද වැඩ කරන්නේ. අද බෝලය මවුස් එකෙන් අයින් වෙලා තියෙනවා. අද දියුණු මවුස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මේ වෙනකොට වෙළඳපොළ තුල ළමයි විශාල මිල ගණන් වලට මේ කීබෝඩ් මවුස් වගේ දේවල් අපිට මිලදී ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් වෙනම ටෙක්නොලොජි අද භාවිතා වෙන්නේ. වයර්ලස් මවුස් තියෙනවා, වයර් මවුස් තියෙනවා, ගේමින් මවුස් තියෙනවා. හරිද? මෙවැනි විවිධාකාර වර්ගීකරණයන් යටතේ අද වෙළඳපොළට මේ කීබෝඩ් සහ මවුස් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වෙබ් කැමරාව. දැන් වෙබ් කැමරාව කියන එකත් ඔබ දන්නවනේ පුතේ. අපි ලැප්ටොප් එකක් ගත්තොත්, මොබයිල් ෆෝන් එකක් ගත්තොත් මේක තුල වෙබ් කැම් එකක් තියෙනවා. ඒ වගේම අපිට ඩෙස්ක්ටොප් කම්පියුටරයක් නම් අපිට වෙබ් කැම් එකක් වෙනම සෙපරේට් අරගෙන සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතකොට අපි අපේ පින්තූරය පරිගණකයක් තුලට ලබා දෙන්න වෙබ් කැමරාවක් භාවිතා කරනවා. මයික්‍රොෆෝනය, මයික් එක. දැන් අපි දන්නවා දැන් මෙතන මයික් එකක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විශාල මයික් තියෙනවා. මේ මයික් වලින් කරන්නේ අපේ හඩ පරිගණකයක් තුලට ඇතුල් කරන එක. ජෝස්ටික් එක. ජෝස්ටික් එක කියන්නේ ඔබ දන්නවා ගේමින් වලට සම්බන්ධ ගොඩක් අය අපි ජෝස්ටික් වර්ග කිහිපයක් තියෙනවා. දැන් මෙතන ජෝස්ටික් කිව්වහම ගේම් ගහන්නම ගන්න ජෝස්ටික් විතරක් නෙවෙයි පුතේ. වෛද්‍ය උපකරණ වලටත් අපි ජෝස්ටික් යොදාගත් අවස්ථාවල් තියෙනවා. විශේෂ සත්කම්වලදී ඒ දේවල් හසුරවන්න. ඒ වගේම ගුවන් යානා පාලනය කරනකොට ජෝස්ටික් වර්ග තියෙනවා. ඒ ජෝස්ටික් වලින් තමයි ඒ ගුවන් යානා පාලනය වෙන්නේ. ඉතින් ගේමින් වලටත් මේ ජෝස්ටික් ගන්නවා. ඉතින් ජෝස්ටික් එකකිනුත් සිද්ධ වෙන්නේ පුතේ කීබෝඩ් මවුස් වලින් සිද්ධ වෙනවා වගේම තොරතුරක් දත්තයක් පරිගණකයේ තුලට ඇතුල් කිරීමක්. ඉතින් මෙතන මේ විදිහට අපිට input devices කිහිපයක් මේ කතා කරේ. ඉතින් මේ input devices ගැනත් හොඳ අවබෝධයක් ඇති පුතේ. ඉතින් මේ input devices වෙන වෙනම පුතාලට බලා ගන්න අවශ්‍ය නම් ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ සියලුම දේවල් Google එක තුල සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තිබිය යුතුයි ඔබට. මොකද ඔබ දැන් යතුරු පූරුවක් ගත්තොත් එහෙම ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ යතුරු පූරු වර්ග පිළිබඳ. ඒතර යතුරු පූරු මොන වගේ යතුරු පූරුද තියෙන්නේ? මේ මිල ගණන්. මවුස් එකක් ගත්තොත් මවුස් එකක් කොහොමද අපි හොඳ මවුස් එකක් තෝරගන්නේ? ක්වොලිටියෙන් වැඩි මවුස් එකක්, මයික් එකක්, වෙබ් කැමරාවක් අපි කොහොමද තෝරගන්නේ? ඉතින් මේ ගැනත් අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ පාඩම් මාලාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා එවැනි දැනුම් කොට්ටාසයක් මේ දරුවන්ට ලබා දෙන්න. ඉතින් මේවා නමට සීමා වෙන්න එපා පුතේ. යතුරු පුරුවක්, ඩිජිටල් කැමරාවක්, බාකෝඩ් එකක් කියලා නමට
නිසා මේවා ගැන හොඳ වැඩිදුර අධ්‍යයනයක් කරන්න, අධ්‍යයනයක් කළා මේවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න, වෙළඳපොළ තුල තියෙන මේ භාණ්ඩ පිළිබඳ හොඳ සෙවීමක් කරන්න, Google එකෙන් මේ විස්තර හොයලා බලන්න. එහෙම කරලා මේ කියන input devices පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න. අලුත් ටෙක්නොලොජිත් එක්ක ආපු devices මොනවද? අන්තිමටම ආපු දේවල් මොනවද? අනාගතේ එන්න තියෙන devices මොනවද? ඉතින් අපිට අන්තර්ජාලය හරහා මේ සියලුම දේවල් මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒ අවබෝධයත් අරගන්න මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඒක තියෙනවා නම් අපිට ලොකු හැකියාවක් තියෙනවා මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව. එහෙනම් අපිට input devices වලින් පස්සේ යනවා output devices වලට. ප්‍රතිදාන උපාංග. දැන් මේ ප්‍රතිදාන උපාංග පාවිච්චි කරන්නේ අපි input කරපු දත්ත process කරලා එළියට ගන්න. බලන්න පරිගණකයට ඇතුළත් කළ දත්ත සැකසීම සිදු වූ පසු එහි ප්‍රතිඵලයන් බාහිර ලෝකයට ලබා ගැනීම සඳහා සම්බන්ධ කර ඇති උපකරණ මේ නමින් හැඳින්වේ. මේවා පහත අයුරින් හඳුනාගත හැක. එහෙනම් බලන්න පුතේ බාහිර ලෝකයට, ඒ කියන්නේ එළියට පරිගණකයක් තුලින් බාහිර ලෝකයට එළියට මේ ප්‍රතිඵලය ගන්නයි මේ උපකරණ ඕන වෙන්නේ. පරිගණක තිරය මොනිටර් එක. එහෙනම් ඔබ දන්නවා පුතේ මොනිටර් එක ගත්තට පස්සේ අද මොනිටර්ස් අපිට විවිධාකාර මොනිටර්ස් දකින්න පුළුවන්. අපි දන්නවා CRT monitors, LCD monitors, LED monitors මේ විදිහට අද monitors ළමයි වෙළඳපොළ තුල විශාල ප්‍රමාණයේ මිලියන ගණන් වල වටිනාකමින් අද හිල්ල තියෙනවා. ඉතින් මේ මොනිටර් එකක් ගන්නකොට අපි පාඩමේ ඉස්සරහට කතා කරනවා. අපි දෙවෙනි පාඩමේදී මොනවද මේ මොනිටර්ස්? දැන් මේ කතා කරපු සියලුම devices ගැන පුතේ දෙවෙනි පාඩමේදී අපි ගොඩක් පුළුල්ව කතා කරනවා. රූප සටහන් එක්ක, වීඩියෝ පටත් එක්ක. ලෝකේ තියෙන හොඳම මොනිටර්ස් මොනවද? අපි මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද? මොනිටර් එකක් මිලදී ගන්නකොට අපි බලන දේවල් මොනවද? ඉතින් මම ඒකයි කිව්වේ. පළවෙනි පාඩමේ කතා කරන සියලුම කොටස් ඉදිරි පාඩම් මාලාවල් වලදී විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඉතින් අපි දැනට ඉගෙන ගමු පුතේ ප්‍රතිදාන උපාංගයක් කියන්නේ මොනිටරයක් කියලා. එහෙනම් මොනිටර් වර්ගීකරණයේ ඉඳලා සියලුම දේවල් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. පරිගණක තිරය, ඒ වගේම බහුමාධ්‍ය සම්ප්‍රේෂකයේ ප්‍රොජෙක්ටර් එක ඔබ දැකලා ඇති. අපි පන්ති කරනකොට නේද ප්‍රොජෙක්ටර්ස් දාලා ලොකු ස්ක්‍රීන් හදනවා. ෆිල්ම් හෝල් එකට ගියහම ඒ ෆිල්ම් හෝල් එකේ ලොකු තිරයක් අපිට දකින්න හම්බ වෙනවා. ප්‍රොජෙක්ටර්ස් අපි ඒවට කියන්නේ බහුමාධ්‍ය සම්ප්‍රේෂක. ප්‍රොජෙක්ටර් එකකින් කරන්නේත් පුතේ අවුට්පුට් එකක් ලබා දෙන එක. ඊට පස්සේ ප්ලොටර් එක. මේ ප්ලොටර් එක කියලා කියන්නේ විශාල මුද්‍රණක යන්ත්‍රයක්. අපි සිටියම් ඒ වගේම නිවාස සැලසුම් වගේ ලොකු අපි කියනවා ප්ලෑන්ස් print කරන්න තමයි මේ ප්ලොටර් එක කියන printer එක මුද්‍රණය භාවිතා කරන්නේ. ඉතින් මුද්‍රණ යන්ත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් පුතේ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයට. අපි දැකලා තියෙන printers වර්ග. ඉතින් එකකින් කරන්නේ පරිගණකයේ තුල තියෙන ලිපි ලේඛන, පින්තූර වගේ දේවල් අපිට බාහිර ලෝකයට hard copy එකක්, දෘಢ පිටපතක් විදිහට ලබා ගැනීමක් තමයි printer එකකින් කරන්නේ. ඊට පස්සේ තියෙනවා ස්පීකර්ස්. ස්පීකර්ස් කියන්නේ අපි ශබ්දය අහන ස්පීකර්ස්. ඉතින් අපිට හඩ ඇහෙන්නේ මේ ස්පීකර්ස් හරහා. ඉතින් මේ කියන උපාංග ටික output devices විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඔබට මේ යම් කිසි රූප රාමු ටිකක් පැහැදිලි. දැන් මොනිටර් එකක් පේනවා. ඒතර ලැප්ටොප් එකක් තියෙනවා. මේවත් පොඩි පොඩි ලැප්ටොප්ස් වර්ග. එතකොට මෙතන මේ routers, switches වගේ දේවල්, mouse, keyboard, projector එකක් ඔබට මෙතන දකින්න හම්බ වෙනවා. මේ තියෙන projector එකක්. ඉතින් keyboard එකක්, ඒ වගේම iPads වර්ග, මේ speakers වර්ග. ඉතින් මේ webcam එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේ තියෙන මේ වගේ අපි මේ කතා කරපු දෘඩාංග කිහිපයක පින්තූර සටහනක්. ඉතින් මේ දේවල් ඉතින් නරඹන්න මම අර කලින් කිව්වා වගේ ඔබ මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න සෑම දවසකම මේ දේවල් දිනෙන් දින මේවා නවීකරණය වෙනවා, අප්ඩේට් වෙනවා, වෙනස් වෙනවා. අද තියෙන උපාංගය නෙවෙයි පුතේ හෙට තියෙන්නේ. ඒක ඔබ හොදාකාරවම දන්නවා ICT කරන දරුවෝ විදිහට. අද තියෙන දේ නෙවෙයි හෙට වෙනස් වෙනවා. ලෝකයේ ඉක්මනට වෙනස් වෙනවා. ලෝකයේ ඉක්මනටම දියුණු වෙන විෂයක් තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. ඉතින් ඔබ අද ඉගෙන ගත්ත, අද ඔබ දැනගත්ත මවුස් එක නෙවෙයි හෙට තියෙන්නේ. ඒ නිසා දිනය ගානේ මේවා වෙනස් වෙන නිසා අපිට හොඳ අප්ඩේට් එකක් තිබිය යුතුයි මේ දේවල් සම්බන්ධ වෙමින්. මේවා දැන් වෙළඳ නාම ගත්තොත්, බ්‍රෑන්ඩ් නේම් ගත්තොත් එහෙම මේ බ්‍රෑන්ඩ් නේම් උත් එහෙමනේ පුතේ. දැන් මවුස් එකක් කීබෝඩ් එකක් ගත්තාම එහෙම බ්‍රෑන්ඩ් නේම් එක අනුවත් මිල වෙනස් වෙනවා. ඒතර මේවත් A grade තියෙනවා නේද? second grade තියෙනවා. ඒ grade එක අනුවත් මිල ගණන් වෙනස් වෙනවා. දැන් අපි දැන් ගත්තොත් දැන් Apple කිව්වොත් දැන් Apple monitor එකක් නේද? Apple keyboard mouse මේවා හරි විශාල මුදලක් වෙන්නේ. මොකද ඔහුගේ ඒ බ්‍රෑන්ඩ් නේම් එකට, ඔහුගේ කීර්ති නාමයටත් ඔවුන් මිලක් අය කරනවා. ඒතර අපි උපාංග ගැන විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. ඒ දේවල් වල විවිධාකාර සමාගම් වල මිල ගණන් පවතිනවා. මේ හැම දෙයක් ගැනම අපි හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. හරි. දැන් එහෙනම් මෙතනින් පස්සේ අපි එනවා පරිගණක ඒකකයේ අභ්‍යන්තරයේ අන්තර්ගත කර ඇති දෘඩාංග. ඒ කියන්නේ පරිගණකය තුල, පරිගණකයේ ඇතුලේ අන්තර්ගත කරලා තියෙන දෘඩාංග. හાર્ඩ්වෙයාර් කොටස්. දැන් අපි කතා කරපු ගොඩක් දේවල් පරිගණකයෙන් පිට පැවතිච්ච දේවල් නේ පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ දැන් මේ පරිගණකයේ ඇතුලේ කොටස් ටික. මම අර කලින් රූප සටහනකුත් ඔයාලට පෙන්නුවානේ. අපි බලමු මොනවද කියලා.
පරිගණකය ආසන්නයට ගිය විට ඔබේ දැසට එකවර නොපෙනෙන. මොකද කම්පියුටරයක් ගාවට ගියහම එකපාරට කම්පියුටරය ඇතුලේ දේවල් පේන්නේ නැහනේ. අර CPU එක තමයි එකපාර අපි දකින්නේ. මොනිටර් එක, කීබෝඩ් එක තමයි දකින්නේ. එහෙනම් දැසට එකවර නොපෙනෙන නමුත් පරිගණක ඒකකය ඇතුළත අන්තර්ගත කර ඇති. පරිගණක ඒකකය ඇතුලේ අන්තර්ගත කර ඇති දෘඩාංගය මෙහි විස්තර කළ ඇත. පරිගණකය ඇතුලේ තියෙන දෘඩාංගයි මේ විස්තර කරලා තියෙන්නේ. එම දෘඩාංග පහත ආකාර වේ. අන්න බලන්න. මව්පුවරුව මදර් බෝඩ් එක. මම අර කලින් රූප සරහනේ පෙන්නුවා. දෘඩ තැටිය, හાર્ඩ් ඩිස්ක් එක, මධ්‍ය සැකසුම් ඒකකය, RAM එක, ප්‍රධාන මතකය, Java සැපයුම, පවර් සප්ලයි එක, වීඩියෝ කාඩ් එක අපි දන්නවා ග්‍රැෆික් කාඩ් කියලා කියනවා. වීඩියෝ කාඩ් එක, සංයුක්ත තැටි දාවකය, ඔප්ටිකල් ඩ්‍රයිව් එක. ඉතින් මම නැවත වතාවක් ඒ රූප සටහන පෙන්වන්නම් දරුවන්ට. මෙන්න මෙතනදී අපි කතා කරා ඔය කියන දේවල් ටික නේද? මදර් බෝඩ් එක, CPU එක, RAM එක, ඔප්ටිකල් ඩ්‍රයිව් එක, හાર્ඩ් ඩිස්ක් එක, CPU හීට් එක, සිස්ටම් කූලින් ෆෑන් එක, පවර් සප්ලයි. එහෙනම් මේ තමයි ඔය පරිගණක අභ්‍යන්තරයේ ඇති කොටස් ටික. right අපි දෙවනි පාඩමේදී හાર્ඩ්වෙයාර් කොටසේදී මේ ගැන නැවතත් පුළුල් අධ්‍යයනයක් කරනවා. ඉතින් මේ උපාංගත් මම පෙන්වන්නම් පුතේ. මේ උපාංගත් ඔබට මම භෞතිකව අරගෙන ඇවිල්ලා එකින් එක පැහැදිලි කරලා විස්තරාත්මකව මේක අපි දෙවෙනි ඒකකයේදී කතා කරමු. හරි. එහෙනම් මේ තියෙන උපාංග වලින් පස්සේ ඔන්න පරිගණකයක තියෙන දෘඩාංග කොටස් ටික අවසන් වෙනවා. එහෙනම් මෙතනින් පස්සේ අපි කතා කරන්නේ දෙවනි සංරචකය වන මුදුකාංග කියන කොටස පිළිබඳ. දැන් දෘඩාංග කොටස සම්පූර්ණයෙන්ම මෙතනින් ඔන්න අවසන්. එහෙනම් මුදුකාංග කියන්නේ මොනවද බලමු. දැන් අපි දන්නවා මුදුකාංග අපිට අල්ලන්න බෑ. software එකක් නේ. software එකක් තියෙන්නේ hard එකක් ඇතුලේ, pen drive එකක් තුල. එතකොට මේ දේවල් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. අල්ලන්න පුළුවන් දේවල් අපි දෘඩාංග විදියට හඳුනාගත්තානේ. එහෙනම් මුදුකාංග කිව්වහම පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ එමගින් විවිධ කාර්යයන් සිදු කරනු ලබන්නේ ඒට ලබා දෙන උපදෙස් වලට අනුවය. ඔව් පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ පරිගණකයක් වැඩ කරන්නේ ඒ පරිගණකයට දෙන උපදෙස් වලට. පරිගණකයක් පුතේ හිතාමතා වැඩ කරන්නේ නැහෙනි. දැන් ඔයාගේ ගෙදර තියෙන කම්පියුටරේ ඔයා එනකොට ඔටෝමැටිකලි ඔන් වෙලා ඔක්කොම සිද්ධ වෙලා සින්දුවකුත් ප්ලේ කරලා එයාම හිතලා එයාම වැඩ කරනවා. එහෙම කරන්නේ නැහෙනි. ඔයා පරිගණකයට උපදේශයක් දුන්නොත් ඔන් කරන්න ඕනි කියලා ඔන් කරන බටන් එක ප්‍රෙස් කරොත් පමණයි පරිගණකය ඔන් වෙන්නේ. ඔබ සින්දුවක් ප්ලේ කළොත් පමණයි පරිගණකය තුලින් ඔබට සින්දුවක් අහන්න පුළුවන්. එයා හිතලා සින්දුවක් ප්ලේ කරලා ඔබට අහන්න සලස්සන්නේ. අපි සෑම විටම පරිගණකයට ලබා දෙන උපදෙස් වලට අනුව තමයි පරිගණකයක් කටයුතු කරන්නේ. එහෙනම් පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ එමගින් විවිධ කාර්යයන් සිදු කරනු ලබන්නේ ඒට ලබා දෙන උපදෙස් වලට අනුවය. පරිගණකයකට උපදෙස් ලබා දීම සඳහා පරිගණක භාෂා භාවිතා කළ යුතුයි. අන්න පුතේ පරිගණකයකට උපදෙස් දෙන්න නම් ඒකට අපිට පරිගණක භාෂා භාවිතා කරන්න ඕනේ. අන්න පරිගණක භාෂා ගැන කතා කරනවා 9 වෙනි පරිච්ඡේදයේදී 9 වෙනි ඒකකයේදී. අපේ 9 වෙනි පාඩම Python. අන්න එතකොට අපි කතා කරනවා කොහොමද පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන පරිගණකයකට උපදෙස් දෙන්නේ. අන්න එහිදී අපි මුදුකාංග සංවර්ධනය කරනවා. මුදුකාංග නිර්මාණය කරනවා. මම කලිනුත් කිව්වා. පළවෙනි පාඩම මේ අවතීර්ණ වීමක් තමයි අපි කරන්නේ. එහෙනම් අපි පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක භාෂා භාවිතා කරනවා. පරිගණක භාෂාවන් මගින් විවිධ කාර්යයන් සඳහා ලබා දෙන උපදෙස් මාලාවන් මුදුකාංග නමින් හැඳින්වේ. පරිගණක භාෂාවන් මගින් මේ කියන විවිධ කාර්යයන් සඳහා ලබා දෙන උපදෙස් මාලාවන් පුතේ හොඳට මතක තියාගන්න උපදෙස් මාලාවන් මුදුකාංග නමින් හැඳින්වේ. එහෙනම් මේ කියන උපදෙස් මාලාවන් තමයි මුදුකාංග කියලා කියන්නේ. එහෙනම් මුදුකාංගයක් තුල ගැබ් වෙලා තියෙන්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ උපදෙස්. ඒ උපදෙස් තමයි පරිගණක භාෂාවක් භාවිතා කරලා අපි ලබා දෙන්නේ. පරිගණක මුදුකාංග ඒවායින් සිදුවන කාර්යය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වනු ලබයි. ඒවා පහත අයුරින් හඳුනාගත හැක. ඒ කියන්නේ පරිගණක මුදුකාංග වලිනුත් සිදුවෙන කාර්යයන් විවිධාකාරයිනේ. ඒ කියන විවිධාකාර කාර්යයන් අනුව මේක අපි වර්ග කිහිපයකට බෙදා දක්වනවා. බලමු මොනවාද කියලා. මෙන්න මුදුකාංග වර්ගීකරණය. බලන්න. දැන් මේ කියන මුදුකාංග අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා දරුවනේ පද්ධති මුදුකාංග. පද්ධති මුදුකාංග වලට අපි කියන්නේ system softwares කියලා. හරිද? system softwares. තව කොටසක් අපි බෙදෙනවා යෙදුම් මුදුකාංග. ඒකට අපි කියන්නේ application. application softwares යෙදුම් ඔක නිකන් අපි මතක තියාගමු යොදවන පරිගණකයට යොදවන මුදුකාංග යෙදුම් මුදුකාංග මේක පද්ධති මුදුකාංග
හරිද පුතේ? ඔන්න ප්‍රධාන කොටස් දෙකයි මෘදුකාංග, පද්ධති මෘදුකාංග, යෙදුම් මෘදුකාංග. හරිද? එතකොට අපිට දැන් මේකේ තව කොටසක් ගන්නත් පුළුවන්. උපයෝගීතා මෘදුකාංග කියලා. නමුත් අපි මෙතනදිත් මම අර කලින් කිව්වා වගේ දැනට අපි කතා කරන්නේ පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියන කොටස් දෙක පමණයි. පද්ධති මෘදුකාංග නැවත කොටස් කීයකටද? 3කට ගන්නවා. අන්න පළවෙනි එක මෙහෙයුම් පද්ධති. අපි කියනවා ඔපරේටින් සිස්ටම් OS කියලා කෙටියෙන් කියනවා. මෙහෙයුම් පද්ධති. පුතේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ එතකොට පද්ධති මෘදුකාංග වල එක කොටසක්. දැන් ඔබ දන්නවනේ පරිගණකයක මෙහෙයුම් පද්ධති පිළිබඳ. Windows මෙහෙයුම් පද්ධතිය, Linux මෙහෙයුම් පද්ධතිය, Ubuntu මෙහෙයුම් පද්ධතිය. මම කලින් කිව්වනේ මෙහෙයුම් පද්ධති පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරනවා පස්වෙනි පාඩමේදී. මෙහෙයුම් පද්ධති පාඩම. A to Z අපි කතා කරනවා ඒක ගැන. එහෙනම් මෙතනදී ඔබ මතක තියාගන්න මෙහෙයුම් පද්ධති කියන්නේ පද්ධති මෘදුකාංග වල කොටසක් බව. එහෙනම් දෙවෙනි කොටස භාෂා පරිවර්තක වැඩසටහන්. එහෙනම් භාෂා පරිවර්තක වැඩසටහන් කියන්නේ මොනවද? භාෂා පරිවර්තක වැඩසටහන්. මේ භාෂා පරිවර්තක වැඩසටහන් කිව්වහම ගොඩක් දරුවෝ හිතනවා සමහර විට පරිගණකයේ තියෙන භාෂා ට්‍රාන්ස්ලේට් කරන එකද දන්නෙත් නැහැ කියලා. නෑ පුතේ එහෙම නෙවෙයි. පරිගණක පද්ධතියක භාෂා කියන්නේ මේ පරිගණක පද්ධතිය නිර්මාණය කරන්නේ පරිගණක භාෂාවක් උපයෝගී කරගෙනනේ පුතේ. දැන් මොනවාද මේ පරිගණක භාෂා? ඔන්න අපේ පාඩම තියෙන්නේ Python. හරිද? දැන් O level දරුවෝ දන්නවා Pascal. එතකොට තව තියෙනවා Java නේද? එතකොට C++ නේද? C#, PHP. දැන් මේ වගේ පරිගණක භාෂා තියෙනවා. මේ භාෂා විවිධාකාර විදිහට නිර්මාණය වෙලා තියෙනවා. අපි කියන එකේ පළමු පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව. මේ පරම්පරා අනුව තමයි පරිගණක භාෂාත් හැදෙන්නේ. ඒකෙත් තියෙනවා පුතේ high level languages, low level languages කියලා. අපි 9 වෙනි පාඩමේදී දේවල් ගැන වැඩිපුර කතා කරමු. දැන් මම කලින් කිව්වා වගේ දැන් මේ මෙහෙයුම් පද්ධති 5 වෙනි පාඩම, භාෂා පරිවර්තක වැඩසටහන් පිළිබඳ 9 වෙනි පාඩම. එතන මොනවාද භාෂා පරිවර්තක වැඩසටහන් කියන්නේ? අන්න පුතේ දැන් මේ විදිහට Python, Java වගේ පරිගණක භාෂාවලින් මෘදුකාංග නිර්මාණය කරාම පරිගණකයට ඕක තේරෙන්නේ නැහැනේ. දැන් ඉංග්‍රීසි අක්ෂර වලින් නෙමේ පරිගණක භාෂා හැදිලා තියෙන්නේ. මිනිසාට සමීප භාෂාවලින් මිනිසාට තේරෙන්නනේ. එතකොට මේ ඉංග්‍රීසි වචන වලින් මේ තියෙන පරිගණක භාෂා පරිගණකයට තේරෙන්නේ නැත්තේ පරිගණකය දන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ එක බිඳුව. එක බිඳුව කියන දිවිමේ සංඛ්‍යා. අන්න පුතේ එක බිඳුව කියන දිවිමේ සංඛ්‍යාව පිළිබඳ අපි 3 වෙනි පාඩමේදී කතා කරනවා. 5 වෙනි පාඩමේදී OS ගැන කතා කරනවා. 9 වෙනි පාඩමේදී භාෂා පරිවර්තක වැඩසටහන් ගැන කතා කරනවා. පළවෙනි පාඩමේදී මේ ඔක්කොගෙම සාරාංශයක් ගන්නවා. එහෙනම් මේ යන්ත්‍ර භාෂාව කියන්නේ එක බිඳුව. දැන් එක බිඳුවෙන් ප්‍රෝග්‍රෑම් ලියන්න අපි දන්නේ නැහැ. අපි මිනිස්සුද අපි යන්ත්‍ර භාෂාව දන්නේ නැහැ. එහෙනම් පුතේ පරිගණකයක් තුල මෙන්න භාෂා පරිවර්තකයන්. හරිද? language translators ලා. මේ භාෂා පරිවර්තක වැඩසටහන් තියෙනවා මොකටද මේ තියෙන්නේ? මෙන්න මේ කියන පරිගණක භාෂා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න. පැහැදිලිද? මේකට තියෙනවා ඉන්ටර්ප්‍රිටර්, කම්පයිලර්, ඇසෙම්බලි මේ වැනි භාෂා පරිවර්තක වැඩසටහන් තියෙනවා. ඉන්ටර්ප්‍රිටර්, කම්පයිලර්, ඇසෙම්බලි කියන භාෂා පරිවර්තක වැඩසටහන් මෙන්න පරිගණකයේ තුල ඉන්නවා. එයාලා තමයි පුතේ මේ භාෂාවල් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා මේ උපදේශයට කියලා දෙන්නේ මේ විදිහට කරන්න කියලා. එහෙනම් මේ කියන භාෂා පරිවර්තක වැඩසටහන් අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග වලට. පද්ධති මෘදුකාංග වලට. පැහැදිලි නේද හැමෝටම? මම ආයි කියන්නම් ඉන්ටර්ප්‍රිටර්, ඇසෙම්බලි, කම්පයිලර් කියන භාෂා පරිවර්තක වැඩසටහන් වර්ග තියෙනවා. එයාලා අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග වලට. එයාලගේ කාර්යභාරය මොකද්ද? මේ Python, Java, C++, C# වගේ පරිගණක භාෂාවලින් දෙන උපදෙස් පරිගණකයට තේරුම් ගත හැකි ලෙස යන්ත්‍ර භාෂාවකට පරිවර්තනය කරලා දෙන එක තමයි මේ භාෂා පරිවර්තක වැඩසටහන් කරන්නේ. ඉතින් මේ පාඩමේදී මේ කොටස මේ ප්‍රමාණයෙන් නැති පුතේ අපි 9 වෙනි පාඩමේදී මේ ගැන පුළුල්ව සාකච්ඡා කරනවා. ඊගාව කොටස උපකාරක මෘදුකාංග. අපි මේකට කියනවා utility softwares කියලා. මොනවාද මේ උපකාර මෘදුකාංග? කියන්නේ අපේ පද්ධතියට අපිට පරිගණකයට උපකාරයක් කරන මෘදුකාංග. දැන් මේ වගේ ඒවට උදාහරණ අපිට ගොඩක් ගන්න පුළුවන්. අපි එක උදාහරණයක් විදිහට ගමු මේ වෛරස් ගාඩ් එක. පරිගණකයක් තුළ වෛරස් පවතිනවද කියලා
අපිට හොයලා බලන්න පුළුවන් softwares තියෙනවා පරිගණකයේ විසින්ම අපිට ලබා දෙන. ඒ වගේ විතරක් නෙවෙයි. අපේ hard disk එක අපිට clean කරගන්න ඕනි වෙනවා. hard disk එක clean කරගන්න ඕන වුණාම ඒ සඳහා අපිට උපකාර මුදුකාංග තියෙනවා. hard disk එක partition කරගන්න ඕනි වෙනවා අපිට. නේද? ඔබ දන්නවා ඔබ පරිගණකයක් මිලදී ගත්තාම hard disk එක C D E කියලා අපි වෙනම drivers වලට partition කරනවා. ඒ විදිහට partition කරන්නත් අපිට උපකාර මුදුකාංග තමයි අවශ්‍ය වෙන්නේ. මේවා පද්ධතිය තුලම පවතිනවා පුතේ. පද්ධතිය තුලම operating system එක තුලින්ම අපිට මේවා ලබා දෙනවා. device drivers නේද? partition කරන්න අපිට ඒ අදාළ drivers, ඒ වගේම disk cleaners වැඩසටහන්, virus guard වැඩසටහන් මේවා පරිගණකයේ විසින්ම අපිට ලබා දෙන උපකාර මුදුකාංග. මේවා පරිගණකයේ තුලම පවතිනවා. එහෙනම් මේවත් පද්ධති මුදුකාංග ගණනයටයි පුතේ අපි ගන්නෙ. right? එහෙනම් යෙදුම් මුදුකාංග කියන කොටස වෙනම තියෙන්න හේතුව තමයි පුතේ මේවා පරිගණකයේ මෙහෙයුම් පද්ධතියත් එක්කවත් පරිගණක පද්ධතියත් එක්කවත් අපිට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගන්නවා Photoshop, Microsoft Office package එක නේද? මේ දැන් ඔබට Photoshop අවශ්‍ය නම් පුතේ Photoshop ඔබ පරිගණකයට යොදවන්න ඕනි වෙනම. ඔබට ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා software එක. නැත්නම් CD එකකින් pen drive එකකින් පරිගණකයේ තුලට යොදන්න වෙනවා. එහෙනම් මෙවැනි මුදුකාංග යෙදුම් මුදුකාංග ලෙසයි ගන්නෙ. මේවා මිලියන ගාණක් පවතිනවා. මිලියන ගාණක් පවතිනවා. දැන් ඔබගේ ජංගම දුරකථනයේට ඔබ app download කරනවනේ. ඒතර අපි ඒවා යෙදුම් මුදුකාංග විදිහටයි සලකන්නේ. එහෙනම් අපිට දැන් මුදුකාංග වර්ගීකරණය තුළ මේ පද්ධති මුදුකාංග සහ යෙදුම් මුදුකාංග පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි යමු ඉස්සරහට අපිට දීර්ඝව මේ දෙක පැහැදිලි කරන්න පුළුවන්. මෙහෙයුම් පද්ධති මුදුකාංගය. දැන් මම පැහැදිලි කරා මෙහෙයුම් පද්ධති මුදුකාංග පිළිබඳ. අපි එහෙනම් කතා කරමු දැන් පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග සමග සම්බන්ධ වී ඒවා භාවිතා කිරීමට අවශ්‍ය අතුරු මුහුණක් සැපයීම. අන්න පුතේ දැන් මේ නම් අලුත් නම් වෙන්න පුළුවන් ගොඩක් දරුවන්ට. අතුරු මුහුණක්. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා interfaces. පුතේ අපි කම්පියුටර් එක දැන් මේ ඔබ වැඩ කරන මේ පරිගණකයේ දිහා බලන්න. දැන් මේක අපි මේ දකින්න ඉන්ටර්ෆේස් එකක්. එතකොට මේ ඉන්ටර්ෆේස් එක තුල අන්න අපිට මේ ඉන්ටර්ෆේස් එක තුල එක එක උපදෙස් දෙන්න පුළුවන්. එක එක ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. හරිද? දැන් මේ විදිහට බලන්න ගියාම මේ විදිහට අපිට එක එක බටන්ස් වර්ග තියෙනවා නේද? ඔබට පේනවා. ඒ බටන්ස් අපි ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඊට අදාළ දේවල් මෙතන සිද්ධ වෙනවා. එහෙනම් මේ තියෙන ඉන්ටර්ෆේස් එකක්. දැන් මේ ඉන්ටර්ෆේස් එක නිසා අපිට මේ පරිගණකයට උපදෙස් ලබා දෙන්න පුළුවන්. අන්න බලන්න. පරිගණකයක් සම්බන්ධ කර ඇති දෘඩාංගත් එක්ක සම්බන්ධ වෙන්න ඒවා භාවිතා කිරීමට අවශ්‍ය අතුරු මුහුණක් සපයනවා. මේක අපිට පරිගණකයේ තුල සිද්ධ වෙන ක්‍රියාකාරකමට මේක වෙනස්. ඒ වගේම මතක කළමනාකරණය. මේ මතක කළමනාකරණය කියන්නේ RAM එකට. RAM එක කළමනාකරණය කරන වගකීමත් මෙහෙයුම් පද්ධතියට තමයි අයිති. මතක කළමනාකරණය. යෙදුම් මුදුකාංග භාවිතයට අවශ්‍ය පහසුකම්. දැන් කම්පියුටර් එකට අපි Photoshop install කරනවා නම් ඒ අදාළ පහසුකම ලබා දෙන්න ඕනේ පුතේ මෙහෙයුම් පද්ධතියනේ. එහෙනම් මෙහෙයුම් පද්ධතිය වගකීම අපි පරිගණකයට ඇතුළත් කරන මුදුකාංග භාවිතා කරන්න ඕනේ පහසුකම් අපිට ලබා දෙන එක. නේද? අපිට ඕනේ softwares අපිට කම්පියුටර් එක වැඩ කරන්න බැයි නම් වැඩක් නැහැනේ. අතන මෙහෙයුම් පද්ධතිය තමයි මේ සම්බන්ධව කටයුතු කරන්නේ. එහෙනම් යෙදුම් මුදුකාංග භාවිතයට අවශ්‍ය පහසුකම් පරිශීලකට ලබා දීම. පරිගණක පද්ධතිය ආරක්ෂාව සලසා දීම. පුතේ පරිගණක පද්ධතියට ආරක්ෂාව දෙන්න ඕනේ මෙහෙයුම් පද්ධතියනේ. නේද? ඇන්ටිවයිරස් softwares ටික දාගෙන නේද? අන්තර්ජාලයෙන් පැමිණෙන දේවල් වලින් අපිව ආරක්ෂා කරගෙන දෘඩාංග වලින් සිද්ධ වෙන්න තියෙන දේවල් වලින් අපිව ආරක්ෂා කරගෙන මේ දේවල් හරියට කළමනාකරණය කිරීමේ වගකීම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරයක්. ඒ විතරක්ද? ජාල කරන පහසුකම් සැපයීම. මොකද පුතේ ජාල කරන පහසුකම් කියන්නේ? අපිට අපේ පරිගණකයේ සිට තවත් පරිගණකයක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් තියෙන්න ඕනේ. පරිගණක ගණනාවක් එකට එකතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපිට අපේ පරිගණකය තුළින් අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ. එහෙනම් මේකත් මෙහෙයුම් පද්ධතියේ වගකීමක්. එහෙනම් මෙහෙයුම් පද්ධතිය බලන්නකො අපිට අතුරු මුහුණක් සපයන්න ඕනේ. මතකයේ කළමනාකරණය කරන්න ඕනේ. යෙදුම් මුදුකාංග භාවිතයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. පද්ධතිය ආරක්ෂා කරන්න ඕනේ. ජාල කරන පහසුකම් සපයන්න ඕනේ. ආදී කාර්යයන් සිදු කරනු ලබන මුදුකාංගය තමයි පුතේ මෙහෙයුම් පද්ධතිය ලෙස හඳුන්වන්නේ. ඉතින් උදාහරණයක් විදිහට නේද OS වලට දැනට තියෙන හොඳ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් Windows මෙහෙයුම් පද්ධතිය. ඔබ දන්නවා දැන් නේද? ඔන්න Windows 11 තමයි දැන් ජනප්‍රියම. එතකොට අපිට තව ගන්න පුළුවන් Mac OS එක. Apple සමාගමට Mac OS එක තමයි Apple සමාගමේ තියෙන්නේ. එහෙනම් Windows පරිගණක, ඒ කියන්නේ අපි සාමාන්‍ය අපේ පරිගණක වලට Windows දානවා, Apple පරිගණක වලට Mac OS එක දානවා. එතකොට මේ දෙකම මෙහෙයුම් පද්ධතිය. මොවුන් දෙන්නාගේම වගකීම තමයි මෙන්න මේ කිව්ව කාරණා ටික යූසර්ට පරිශීලකට ඉෂ්ට කරලා දෙන එක. එහෙනම් මෙහෙයුම් පද්ධතියක් ලෙස හඳුන්වන්නේ මෙන්න මෙවැනි මුදුකාංග. මෙහෙයුම් පද්ධති මුදුකාංග නොමැතිව පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව පරිශීලකට නොබ ලැබේ. පුතේ OS එකක් නැතුව කම්පියුටරයක් වැඩ කරන්නේ නැහෙනේ. දැන් අපි කම්පියුටරයක් කඩෙන් මිලදී ගත්තාම ඕකේ OS එකක් නැහැ. එතකොට අපි ඒකට OS එකක් ඇතුල් කරන්න ඕනි.
ඒතර මේවා සල්ලි දීලා මිලදී ගන්න පුළුවන් OS තියෙනවා, නොමිලේ ලබා ගන්න පුළුවන් OS තියෙනවා. දැන් Linux, Ubuntu වගේ දේවල් අපි මිලදී ගන්නේ නිකන් free. අපි ඒකට කියන්නේ open source OS කියලා. සල්ලි ගෙවීමක් කරන්න ඕනේ නැහැ. නමුත් Windows මෙහෙයුම් පද්ධතියක් අපි මුදල් ගෙවලයි ගන්නෙ. හැබැයි Mac OS වගේ OS එකක් මුදල් ගෙවලා වෙනම ලබා ගන්න බෑ. එය අදාළ උපාංගයේ සමගමයි අපිට ලැබෙන්නේ. Apple සමාගමෙන් අපිට ඒ උපාංගය මිලදී ගන්නකොටම Mac OS එක උපාංගය තුල අන්තර්ගත කරලා තියෙනවා. නමුත් Windows වගේ මෙහෙයුම් පද්ධතියක් අපිට ඕනෙම device එකකට ඇතුල් කරන්න පුළුවන්. ඒතර OS එකක් නැතුව පුතේ පරිගණකයක් වැඩ කරන්නේ නැහැ. නිකන්ම දෘඩාංග කොටසක්. නිකන් යකඩ ගොඩක්. පණ නැහැ. ඒකට පණ දෙන්න නම් අපිට OS එකක් දාන්න වෙනවා. ඒකයි කියන්නේ මෙහෙයුම් පද්ධති මුදුකාංග නොමැතිව පරිගණකයක් භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයෙකුට නොලැබේ. මෙහෙයුම් පද්ධති මුදුකාංග පිළිබඳ පස්වන පරිච්ඡේදයේදී අන්න මම කලින් කිව්වා. පස්වන පරිච්ඡේදයේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා. එහෙනම් අපි පස්වෙනි පරිච්ඡේදයේදී මේක විස්තරාත්මකව කතා කරාට පස්සේ මේ ගැන හොඳ අවබෝධයක් ඔන්න දරුවන්ට ලැබෙනවා. ඉතින් එතකන් එහෙනම් ඉවසගෙන ඉන්න මේ කොටස දැනට හොඳට මතක තියාගන්න. එතකොට ඔබට මෙහෙයුම් පද්ධති පිළිබඳ මේ කොටසෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න භාෂා පරිවර්තක වැඩසටහන් ගැනත් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි මෙහෙයුම් පද්ධති ගැන කතා කරේ. ඔන්න භාෂා පරිවර්තක වැඩසටහන් මම දැන් පැහැදිලි කරා. අපි ඒ නිසා කියව ගමු. ඔන්න පරිගණක භාෂාවන් සැකසී ඇත්තේ මිනිසාට සමීප භාෂාවක් වන ඉංග්‍රීසි අක්ෂර සහ ඉංග්‍රීසි භාෂාවේ වචන වලිනි. පරිගණක භාෂාව හැදිලා තියෙන්නේ අපිට සමීප ඉංග්‍රීසි භාෂාවේ අකුරු වලින්. එබැවින් වර්තමානයේ භාවිතා කරන පරිගණක භාෂාවන් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවන්. වර්තමානයේ භාවිතා වන Python, Java මේවා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවන් ලෙස හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම උපදේශ මාලාවන් පරිගණකයේ සකසනයට තේරුම් ගැනීමට නොහැක. පුතේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ඒවා පරිගණකයේ සකසනයට තේරුම් ගන්න බෑ. එයා ඉංග්‍රීසි දන්නේ නෑනේ. නේද? එයා ඉංග්‍රීසි දැනගන්න මිනිස්සෙක් නෙවෙයිනේ. ඒ නිසා එයාට මේව තේරුම් ගන්න බෑ. සකසනයට තේරුම් ගත හැකි වන්නේ අඩු විදුලි අවස්ථාවක් සහ වැඩි විදුලි අවස්ථාවක් යන වෝල්ටීයතාවයන් දෙක. පුතේ විදුලිය ඉහළ පහළ යනවා. ඉහළ යෑම එක පහළ යෑම බිඳුව විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර විදුලිය අඩු වැඩි වීම පමණයි පරිගණකයේ අඳුරන්නේ. මොකද පරිගණකය කියන්නේ විද්‍යුත් උපකරණයක්. විදුලිය මත තමයි ඔහු ක්‍රියාත්මක වන්නේ. එහෙනම් අඩු විදුලි අවස්ථාවක් සහ වැඩි විදුලි අවස්ථාවක් යන වෝල්ටීයතාවයන් දෙක පමණයි පරිගණකයේ දන්නේ. ඒ අනුව ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් සකස් කරන ලබන උපදේශ මාලාවක් යන්ත්‍රයට තේරුම් ගත හැකි යන්ත්‍ර භාෂාවකට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරනු ලබන වැඩසටහන් පරිවර්තක වැඩසටහන් ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මේක පරිගණකයට තේරෙන යන්ත්‍ර භාෂාවකට හරවන්න ඕනිනේ. එහෙම යන්ත්‍ර භාෂාවකට හරවන්න තියෙන වැඩසටහන් තමයි පරිවර්තක වැඩසටහන් කියන්නේ. එහෙම වැඩසටහන් මොනවාද? පරිවර්තක වැඩසටහන් පිළිබඳ අන්න ඒකෙදිත් කියනවා 9 වෙනි පරිච්ඡේදයේදී විස්තරාත්මකව පැහැදිලි කරනවා. නේද? මම කිව්වා මොනවද? කම්පයිලර්. ඒ වගේම කම්පයිලර්, ඉන්ටර්ප්‍රිටර්, ඇසෙම්බලර් මේ වගේ භාෂා පරිවර්තක වැඩසටහන් අපිට 9 වෙනි පාඩමේදී සංසන්දනාත්මකව කතා කරන්න සිද්ධ වෙනවා. කම්පයිලර්ගේ වෙනස්කම් මොනවාද? ඉන්ටර්ප්‍රිටර්ගේ වෙනස්කම් මොනවාද? මෙතන කවුද වේගවත්? නේද? කම්පයිලර් හැසිරෙන්නේ කොහොමද? ඉන්ටර්ප්‍රිටර් හැසිරෙන්නේ කොහොමද? අන්න අපිට ඇඩ්වාන්ස් කොටස් මේ පළවෙනි පාඩම කියන්නේ නිකන් පොඩි විස්තරාත්මක ස්වරූපයක් නේ තියෙන්නේ. පොඩි පැහැදිලි කිරීම පාඩම් මාලාව ගැන කෙටි පැහැදිලි කිරීම ටිකක් කරගෙන යනවා. කරලි වෙරලා මුළු සමස්ත අපේ ICT විෂය නිර්දේශය ගැන හොඳ අවබෝධයක් ගන්නවා. එහෙනම් දැන් මෙතනදී මම ඔන්න පැහැදිලි කිරීමක් කරා ළමයි පළවෙනි පාඩම තුලදී අපිට ඉදිරි ඒකකයන් වලදී හම්බ වෙන කොටස් මොනවද කියලා. එහෙනම් අපි මේ කියන කොටස් ගැන 9 වෙනි පාඩමේදී අපි ඉගෙන ගමු. අවසාන කොටස විදිහට අපි ඔන්න උපකාරක මුදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරනවා. පරිගණකයට සම්බන්ධ කර ඇති උපාංග සහ ගබඩා කර ඇති වැඩසටහන් නිසි ලෙස පවත්වාගෙන යාමට භාවිතා කරනු ලබන මුදුකාංග උපකාරක මුදුකාංග ලෙස නම් කරනු ලැබේ. බලන්න පුතේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන උපාංග ඒ වගේම ගබඩා කරලා ඇති වැඩසටහන් නිසි ලෙස පවත්වාගෙන යන්න භාවිතා කරන මුදුකාංග. ඒ කියන්නේ මෙයාලා නැත්තම් මේ උපාංග හරියට පාවිච්චි කරන්න බෑ වගේ. හරිද? නිසා නිසි ලෙස පවත්වාගෙන යන්න අපි භාවිතා කරන මුදුකාංග තමයි උපකාර මුදුකාංග කියලා කියන්නේ. වෙනත් මුදුකාංග සමග සැසඳීමේදී මෙම මුදුකාංගවල පවත්නා විශේෂතාවන මුදුකාංගයේ ධාරිතාවය කුඩා වීමයි. ඒ කියන්නේ වෙනත් මුදුකාංගත් එක්ක සසසද්දී මේවැය තියෙන විශේෂත්වය උපකාරක මුදුකාංගවල ධාරිතාවය හරි චූටි. ඒ කියන්නේ GB ප්‍රමාණ වලින් නෑ මේවා. හරි චූටි සුළු මුදුකාංග. ඒක පරිගණක මෙහෙයුම් පද්ධතියත් එක්කම අපිට ලැබෙනවා. දැන් ගොඩාක් දරුවෝ දන්නවනේ කම්පියුටරේ ඩිස්ක් එක ක්ලීන් කරන්න. ඒක තමයි මේ උපකාරක මුදුකාංගයක් කියන්නේ. නේද? හાર્ඩ් ඩිස්ක් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාම ඩිස්ක් ක්ලීන් අප් කියලා තියෙනවා.
ඩිස්ක් ක්ලීන් අප් කොටසෙන් අපිට පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල් අයින් කරන්න පුළුවන්. අන්න එවැනි මුදුකාංග. හරි කුඩා මුදුකාංගනේ. බොහෝ මෙහෙයුම් පද්ධති තුල උපකාර මුදුකාංග එකක් හෝ කිහිපයක් අඩංගු කර පවතී. ඊට අමතරව වෙනම මුදුකාංගයක් ලෙස ලබා ගැනීමටද හැකියාව ඇත. ගොඩක් මෙහෙයුම් පද්ධතිවල මේ මුදුකාංග අන්තර්ගත වෙලාම තියෙනවා. සමහර ඒවා අපිට වෙනම අන්තර්ජාලය තුලින් ලබා ගැනීමට හැකියාව තියෙනවා. උපකාරක මුදුකාංග. උපකාරක මුදුකාංග භාවිතා කරනු ලබන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. අන්න පුතේ ගොනු සංකෝචනය කරන්න කම්ප්‍රෙෂන්. දැන් මේකට අපි පරිගණකයකට නම් ගොඩක් වෙලාවට එනවා හරි අඩුයි. මේකට අපිට ওই WinRAR කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. WinRAR. ඒතර WinShip කියලාත් එකක් තියෙනවා පුතේ. WinShip. හරිද? මේ වැඩි ගොඩාක් softwares තියෙනවා WinRAR, WinShip. ඒතර මේකෙන් කරන්නේ ගොනු සංකෝචනය කරනවා. ඒ කියන්නේ ෆයිල් ගොඩාක් අපි එක ෆයිල් එකක් විදිහට හදනවා. අන්න උපකාර මුදුකාංගයක්. තව එකක් ඩිස්ක් පරීක්ෂා කිරීම. hard disk එකේ තියෙන errors වගේ දේවල් බලන්න. ඔය C cleaner, disk cleaner වගේ softwares තියෙනවා. නිර්කණ්ඩනීකරණය. ඩීප්‍රිග්මන්ට්. මොකද්ද මේ නිර්කණ්ඩනීකරණය කියන්නේ කියලාත් පස්වෙනි එකකේදී අපි කතා කරනවා. හරි පුතේ නිර්කණ්ඩනීකරණය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම RAM එකක්, hard එකක් මේවා තියෙනවා හිස් තැන්, හිස් අංග. මොකද අපි ෆයිල් එකක් සේව් කරලා ඩිලීට් කරාම ඒ ස්ථානයේ හිස් වෙනවා. ඒ හිස් වෙච්ච තැන් ටිකට ඒ හිස් වෙච්ච තැන් වල තියෙන හිස් ඉඩ එක තැනකට ගැනීම තමයි මේ එහෙම නැත්නම් මේ නිර්කණ්ඩනීකරණය කියන්නේ. ඩීප්‍රිග්මන්ටේෂන්. ඔයාලට පුළුවන් පුතේ කම්පියුටරේ ස්ටාර්ට් එකට ගිහිල්ලා ඩීප්‍රිග්මන්ට් කියලා සර්ච් කරන්න. එතකොට මේක එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් හાર્ඩ් එක ස්කෑන් කරන්න, ඔප්ටිමයිස් කරන්න. එතකොට හાર્ඩ් එකේ හැම තැනකම තියෙනවනේ හිස් ඉඩ. ඒ ටික එක තැනකට ගොනු වෙනවා. මම මේක පස්සේ එකකේදී පැහැදිලි කරන්නම් මොකද්ද නිර්කණ්ඩනීකරණය කියන්නේ කියලා. දැන් මේකේ බාහිර නිර්කණ්ඩනීකරණය, අභ්‍යන්තර නිර්කණ්ඩනීකරණය කියලා මේකේ කොටස් දෙකක් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි මේ කොටස් කතා කරමු. එතකොට මේකත් උපයෝගී මුදුකාංගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. 4 වෛරස් පරීක්ෂාවට checking for viruses. දැන් පරිගණකයක වෛරස් පරීක්ෂා කරන්න අපිට මුදුකාංග වෙනම ගන්න වෙනවනේ පුතේ. දැන් ගොඩක් වෙලාවට Windows වගේ එකක් එක්ක නම් Windows Defender වගේ softwares එනවනේ. Windows Defender වගේ software එකක් කරා අපිට වෛරස් පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Kaspersky, Avast, AVG වගේ වෛරස් ගාඩ් අපිට වෙනම වෙබ් අඩවියකින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒකට අමතරව දත්ත උපස්තම්භ කිරීම, බෑකප් කරන්න. පරිගණකයේ තියෙන ෆයිල්ස් අපිට බෑකප් කරලා තියාගැනීමේ හැකියාවටත් අපිට විවිධාකාර මුදුකාංග පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මෙන්න මේ වගේ සුළු මුදුකාංග ඔපරේටින් සිස්ටම් එකත් එක්ක එනේවත් තියෙනවා, අපි බාහිරව ලබා ගන්නේවත් තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි උපකාර මුදුකාංග ලෙස හඳුන්වන්නේ. එහෙනම් අපි මේ කතා කළේ මේ කියන මුදුකාංග වර්ගීකරණය තුල පවතින පද්ධති මුදුකාංග, යෙදුම් මුදුකාංග. අපි යෙදුම් මුදුකාංග ගැන ඉදිරියේදී කතා කරමු. එතකොට දැන් අපි කතා කරලා ඉවර කරා පද්ධති මුදුකාංග වල ඇති කොටස් තුන. මෙහෙයුම් පද්ධති, භාෂා පරිවර්තක වැඩසටහන්, උපකාරක මුදුකාංග කියන කොටස් තුන. එහෙමනම් මේ ඒකකයේ තුල මේ කොටස් ටික මෙතනින් අපි කතා කරලා අවසන් කරනවා. එතකොට මෙතනින් පසු අපි යෙදුම් මුදුකාංග සඳහා ඉදිරි උදාහරණ ටික ඉදිරි ඒකකෙන් අපි සාකච්ඡා කරනකම් මේ කොටස මෙතනින් අවසන් කරනවා.